අත්දැකීම් අවශ්‍යයි. අපි එහෙම කියන්න හේතු තියෙනවා. මේ නිවන් මාගේ යන කෙනෙක්ට අපිට තේරෙනවා මේකේ දර්ශන සමාපත්තිය ගැන අපි කතා කරනවා. අපි දර්ශන සමාපත්තියේදී අපි ඒ කතා කරන්නේ දර්ශනයේ තියෙන කෙනාට මේ දර්ශනය මෙතනට ඕනි කරන තැන් අපි පෙන්වන්නම්. හැබැයි මෙහෙම යනකොට ඒ කෙනා විතක්ක ਵਿਚාර සංසිඳිලා ඒ කෙනාගේ ප්‍රීති අවස්ථාව සුඛ අවස්ථාව ඒ කෙනා දකිනවා. ඒ කෙනා දකිනවා මේ සංඥාව සියුම් වීගෙන යනවා. ඒ කෙනා සංඥාව සියුම් වීගෙන යනකොට සුඛ ඒකාග්‍රතාව කියන තැන ත්‍ෘතික ධානයට එනවා. එතකොට සුඛ ඒකාග්‍රතාවල සුඛ තියෙන මේ විඳීම් ස්වභාවයෙන් මිදෙන තැන ඒකාග්‍රත ස්වභාවයට එනවා. ඉතින් අදුක්කම සුඛ තියෙන තැන ඒකාග්‍ර ස්වභාවය තුළ චාතුර් ධානය තුළ මේ සංඥාව සුකුම වීගෙන යනවා. සියුම් වීගෙන යනවා. අපි කිව්වා සිතක් උපදින්නේ අපි කිව්වා සත්‍යේ මහා සිංහනාදය කියන කොටසදී ඒ පරම සත්‍යයේ මහා සිංහනාදය අපි කිව්වා මේ හතරවෙනි කොටසදී ඔබ බලන්නේ දිගට මේ පරම සත්‍ය කියන කොටසත් සත්‍යයේ මහා සිංහනාදය කියන කොටසත් ඒ පෙන්වන්නේ අපි පෙන්වන්න උත්සාහ කරා නිවැරදි නිවන් මඟ. නිවැරදි නිවන් මඟ හැම පැත්තෙම එකතු කළා ඊයේ පෙන්වන්නේ. ඒක හරි ගාම්භීර දේශනයක්. ඒ දේශනා මාලාවම හරිම ගාම්භීරයි. ඇත්තටම මේ හතරවෙනි දේශනේ ඊටම ගාම්භීරයි. අපි ඒක කියන්න හේතු තියෙනවා. ඔබට ඒක ඒ සියල්ලම එකතු කරලා කැටි කරලා ගත්තා මේ සේරම එකක් බව පේනවා. ඒ දර්ශනය තුළ එන්නේ ඒ සත්‍ය ඥාණයම තමයි මේ තියෙන්නේ. හැබැයි එතනින් ඒ ශුන්‍යතාවයට එනවා. නාම රූප පරිච්ඡේදයට එනවා. හැබැයි මේ නාම රූප පරිච්ඡේදයේ ප්‍රත්‍යක්ෂතාවය තුළ සිත දකිමින් මිදි යන ප්‍රතිපදාව තුළ ආර්යකාන්ත සීලයේ හිත තබාගෙන රකින්න මේ එනේන සිත මිදිමින් සිතේ මිදි නිස්සරණ මග යන කෙනා. සැබෑම භික්ෂුව එයයි ශ්‍රමණයායයි. එයයි මේ සුදුසා. මේක ඇවිලා දැන් මේක සිතෙන් මිදි යන ඒ සිත දකිමින් මිදි යන කෙනා තමයි ශ්‍රමණයා. එයා තමයි භික්ෂුව. නැතු මේක එක පාටකින් සිවුරකින් කියන්න පුළුවන් එකක් නෙමෙයි. ආධ්‍යාත්මික දියුණුවක් මේකේ තියෙන්නේ. ඒ තමයි නියම ශ්‍රමණය. ඒ මිදි යන කෙනා. අන්නේ කෙනා තමයි මේ ආශ්‍රෝෂය කරන කෙනා. එයාගේ තමයි මේ සේරම ෂේවි යන්නේ. එයාගේ තමයි මේ සත්‍ය ඥානෙ දැකීමෙන් මිදිමින් යන්නේ. අන්නේ මිදිමින් මේ සිත හැමතැනම එයාගේ සිත සත්‍ය වෙන්නේ නැහැ බොරුවක් වෙනවා. ලෝකෙම බොරුවක් වෙවි යනවා එයාගේ. එයා සත්‍ය දකිනවා. එයා ලෝකෙට රැවටෙන්නේ නැහැ. රෝකෙට ඇලෙන්නේ නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා කියන්නේ ඒ කාරණේ. සිතට රිංගන්නේ නැහැ. ඒකයි සබ්බේ ධම්මා නාලං අබිනිවේෂා කියන්නේ. එතකොට මෙන්න මේ සිතුවිලි වලින් මිදෙන තැන. එතකොට එතනම තමයි පෙන්වන්නේ ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤයයන් කියන තැන. ඒ කියන්නේ විඥානය කියන්නේ සිතුවිලි. නමුත් ඒ සිතුවිලි වල අනිත්‍ය ඒ බොරුවක් කියලා දකින්න එක තමයි ප්‍රඥාව කියන්නේ. ඒක ප්‍රඥා භාවයේ තව ප්‍රඥාවෙන් තමයි ඒක දකින්නේ කියන්නේ. දැන් මෙන්න මේ ඉව අල්ලන කෙනා ඔස්සග්ග පරණම නිවන නැමුණා. දැන් මේ ප්‍රතිපදාව රකින්න කෙනා එයාගේ සිත මිදි යන්නේ. මේ ලෝකෙන් යා මිදි යන්නේ. එයා කාම ලෝකෙන් මිදෙනවා. එයා රූප ලෝකෙන් මිදෙනවා. එයා යන්නේ මිදෙන ගමනක්, නිස්සාරණ මගක්. එයා යන්නේ සැබෑම අත්හරණ මගක්. කෙනා දැන් මැකි යන්නේ. පුජ්‍යලයා නැති වෙනවා දැන්. පුජ්‍යලයා නැති වෙනවා, කෙනා මැකෙනවා. හටගෙන ඒ මොහොතේ නැති වෙන සිත මිදිමින් යනවා. ඒ මිදිමින් දකිමින් යනවා. දැන් ඔබට සද්දයක් වෙනොත් එක සද්ද සිතක් ඒ සිත හටගෙන නිරුද්ධ වෙලා ඊගාව සිත හට ගන්නවා. මෙන්න මේ විදිහට ඔව් ගලපනවා හැම එකම. ඒකෙත් සත්‍ය දකිනකොට ඔහුට තේරෙනවා බාහිර නෙමෙයි මගේ හිතේ තියෙන කියේ. දැන් අඹගහ කිව්වොත් අඹගහ බාහිර නෑ. අඹගහ කියන්නේ අපේ සිතුවිලි. බාහිර තියෙන්නේ ඔය හතරමා භූතයක්. ඒක නෑ මේ සිතුවිලි ප්‍රඥප්තිය. දැන් අපි කියනවා මේක අඹගහක්, මේක නුග ගහක්, මේක දෙල් ගහක්. දැන් ඕව ගස් කියන්නේ නෑනේ අපිට. දැන් මේ සිතුවිලි හදා ගන්නවා. ඔක්කොම සිතුවිලි වලින් හදා ගන්නවා. දැන් ඒවත් පෙරමතකයේ අනුව අර දත්ත අනුව තමයි නම් ටික එන්නේ. එතකොට පෙරමතකයේ අනුව තමයි සංඥා තියෙන්නේ.
ඒතකොට සංඥාව සුකුම වෙන තැන තමයි මේ කතා කරන මේ ධ්‍යාන ටික තියෙන්නේ. ඔබ දීප සූත්‍රයේ මේ පෙන්නන ධ්‍යාන කෙනෙක් බල ගියොත් එතන කියන වචනේ දිහා හොඳට මේ සත්‍ය ඥානෙ ගලපපු ගමම ඔහුට පේනවා. මහා නුවණක් සකස් වෙනවා. මහා ගාම්භීර නුවණක් සකස් වෙනවා. අර නිකන් ඔහුගේ මුළු ලෝකෙම හෙලිලා පොළොවේ හෙලෙනවා වගේ කම්පා වෙනවා වගේ නුවණක් එනවා. මොකක්ද ඒ වෙන්නේ? සංඥාව සුකුම වෙනවා. සංඥාව කියන්නේ පෙර මතකේ නැති වෙනවා. පෙර මතකේ ඇත්තටම මේ පෙර මතකේ අමතක වීමක් නෙමෙයි. හරයක් නැති වෙනවා. පෙර මතකයෙන් වැඩක් නැති වෙනවා. පෙර මතකයේ හිස්කොලයක් වෙනවා, අකුරු දිය වෙනවා. ඔබ ඉගෙනගත්ත කොච්චර දේවල් ඉගෙන ගත්තා, ඩිග්‍රී කොච්චර ගැහුවත් ඒවා නිකන් පාංකඩ වගේ නැති වෙලා යනවා, දිය වෙලා යනවා. බැජ් ගැලවිලා යනවා. ඔබ තනිකරම හිස් කොලයක් බවට පත් වෙනවා. ප්‍රභාස්වර සිත අවදි වෙනවා. මේ තනිකරම මේ ලෝකයේ තියෙන මේ ලෝක ධර්මයේ කියන මේ පෘථිවි සම්ප්‍රදාය බිඳ වැටෙනවා. පෘථිවි සම්ප්‍රදාය බිඳ වැටුණු ගමන්ම ඔබට විශ්ව සම්ප්‍රදාය හම්බ වෙනවා. මේක මහා ගැඹීර කතාවක්. මේක තමයි මේ පෙන්වන ධානවලුත් මේක එනවා. මේ ස්වභාවය මෙතන පෙන්වන සංඥාව සුකුම වීගෙන යනවා. සංඥාව සුකුම වෙනවා කියන්නේ පෙර මතකේ නැති වීගෙන යන සුකුම වීගෙන යන දිය වෙනවා. මේකයි සත්‍ය. මේක පෙන්වන්න තමයි සංඥා වේදේති නිරෝධ සමාපත්තිය 4 වෙනි ධානයට දැම්මේ. අන්න පෙන්නවා දිගටම විතක්ක ඝන අවස්ථාව පෙන්නවා. විතක්ක ਵਿਚාර ප්‍රථම ධානය තියෙන අවස්ථාව. දෙවෙනි ධානයට එනකොට ඒක නැති වෙලා ඊට පස්සේ එනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. තුන්වෙනි ධානයට එනකොට සුඛ ඒකාග්‍රතාව. හැබැයි මේවා ලෞකික නෙමෙයි. මේ කතා කරන ලෝකෝත්තර භූමියේ ලෝකෝත්තර ධානයි. පටලව ගන්න එපා. ලෞකික භූමිය වේදේ තුල තියෙන්නේ. හුස්ම දිහා බලන එක නෙමෙයි මේ. හුස්ම දිහා බලාගෙන ගිය ගමන වෙනින් දිසානතයකට විපස්සනාවකට හැර වෙනවා. සමතේ විපස්සනාවකට පෙරලෙනවා. යුගන්ධන් විදියට දෙකම දැන් මෙතන තියෙනවා. යුගනන්දන් යුගන්ධන් නිවන් මඟ. මේ දෙකම යනවා දැන්. ඒ හරහායි නිවන් මඟ තියෙන්නේ. මේක අපි තව ගැඹුරු දේශනයක් තියෙනවා. බොහොම බුදුන් වහන්සේ පෙන්නන මහා උපමා රාශියක් තියෙනවා. අපි ඒ අවස්ථාවවලදී ගමු. දැන් දීප සූත්‍රයේ තුලම අපි යමු. දීප සූත්‍රයේ තුලම මේ පෙන්නන මේ පැහැදිලි කිරීම දිහා බැලුවම හොඳටම පේනවා. මේ පෙරමතකේ තමයි මේ යන්නේ. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියන්නේ මේ දැන් බුදුන් වහන්සේ ගොඩක් වෙලාට වැඩ ඉන්නේ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය. ඒ විතරක් නෙමෙයි රහතන් වහන්සේලා පවා මෙතන තමයි වැඩ ඉන්න තැන 4 වෙනි ධ්‍යාන. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය මොකද්ද මේ කියන්නේ? මෙතන මේ සිත මේ ලෝකෙ මිදිලා මේ ලෝකෙට අයිති නෑ. මෙතන තියෙන වේදින් තලයක්. මනුස්ස ලෝකේ නෙමෙයි දැන් මේ මනුස්සයා නෙමෙයි මේ. මේ ආර්ය භූමිය. මනුස්ස භූමිය නෙමෙයි. මේ පෘථිවි සම්ප්‍රදාය මිදිලා. පෘථිවි සම්ප්‍රදාය තමයි මේ සේරම ඉර හඳ කාලය ඇල දොල ඔක්කොම. ගස් වැල් අරවා මේවා සේරම දැන් මෙතන නෑ ඒක. මේ සිත ඇතුලේ සිතින් මිදෙන කතාවක් තියෙනවා. මේ ලෝකෙන් මිදෙන කතාවක් තියෙන ලෝක විදු තැන්ට යනවා. මේ ලෝකේ අභිභවාගෙන යනවා. සිත ඇතුලෙන් මේක වෙන මහා දියුණු තැනක්. මහා මුනිවරුන් මේ ගමන මේක හරි වෙනස්. මේක පුජ්‍යලෙකුට කරන්න බෑ. පුජ්‍යලයා නැති වෙන තැනයි මේක එන්නේ. මේ කෙනාට කිසිම කම්පණයකට එන්නේ නැහැ. මේ කෙනා මෙතනට සමවැදුණා කියන්නේ මේ අභ්‍යන්තරයෙන් මේක දැන් මේක පැහැදිලි කරන එක ඔබට මේක දැනුමක් වෙයි. ඔබ මේක අහගෙන ඉඳී. නමුත් ඔබට ප්‍රත්‍යක්ෂතාවය කවදා හරි ඔබේ සිතින් මිදිලා මේකට දැක්කොත් ඔබ මේක ඔබගේ අත්දැකීමක් වුණොත් ඔබේ සිතින් මිදුනොත් ඔබ මහා ශ්‍රේෂ්ඨ මහා පුරුෂයෙක්. ඔබ මහා ශ්‍රේෂ්ඨයෙක්. ඔබ මේ මිනිසෙක් නෙමෙයි. ශරීරය ඔය විදිහට පෙයි. ඇතුලේ නෑ මිනිසෙක්.
මේක හරි ගැඹීර කතාවක්. මේ ආර්ය භූමියට ප්‍රවේශ වුණු කෙනෙක් නැවත හරවන්න බෑ. කිසි කලක හරවන්න බෑ. ਉਹ මැරිලා ඉවරයි. මිනිස්සයා මැරිලා ඉවරයි. මිනිස්සයාට ආයෙ පණ දෙන්න බෑ. මිනිස්සයාට පණ දෙනවා කියන්නේ බොරුවට පණ දෙනවා. බොරුවකට පණ දෙන්න බෑ. බොරුව තුල දැන් ඔහු ජයගත්ත බොරුව අභිභවා ගියා. කිසිදාක ආයෙ ඔහුව බොරුවට ඇදලා දාන්න බෑ. මේ බොරු ලෝකෙට ආයෙ ඔහුව ගේන්න බෑ. ඔහුගේ දෘෂ්ටි සියල්ල බිඳ වැටලා ඉවරයි. සම්මා දිට්ඨියට ඇවිල්ලා ඉවරයි. දැන් එන්නේ කොතනටද? ආකාස සංඥා ආයතනෙට කියලා මේ පෙන්වන්නේ කතාව. දැන් එන්නේ ශුන්‍යතාවයට. දැන් මුකුත් නැහැ, හිස්. ශුන්‍ය ස්වභාවයකට එනවා. හැබැයි මේ වේදේ තුල පෙන්වන ශුන්‍ය ස්වභාවය තුල ස්වභාවයක් දැන් මෙතන ඉස්මතු වෙනවා. මේ නිවන නෙමෙයි. පැහැදිලිවම කියන. නිවන නෙමෙයි මේ. මේ ලෞතර සෝයේ තියෙන. මේ දිව්‍ය ස්වභාවය බ්‍රහ්ම ස්වභාවයේ තියෙන. මේ තියෙන්නේ ඔබට අපි පැහැදිලි කරා ගියවර දේශනයේදී ඒක අතිශයින් ගැඹීරයි. ඒ ටික යමෙකුට ඇහුනොත් එහෙම ඒක ඊටාම වැදගත් තැනක්. අපි ඒක දන්නවා. අපි ඒවා කතාව ඊටාම ගැඹීරයි. විශේෂයෙන්ම මේ සිත සංඥා සුකුම වී මිදි යන තැන විතක්ක ਵਿਚාර සංසිඳිලා යනකොටම මේ බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මයේ කියලා ප්‍රථම ධ්‍යාන රූපාවචර බ්‍රහ්ම ලෝක පෙන්නනවා. ඒවා විලා ලෞකික පැත්තෙන් පෙන්නන්නේ. ඒ කියන්නේ මේ ලෞකික ධ්‍යාන. මේ ලෝකෝත්තර භූමියේ ධ්‍යාන නෙමෙයි. මේ පරිත්තාභය අපමානාභය ආපස්සරේ කියලා මේ පෙන්නන්නේ අර්ධ මේ විතක්ක ਵਿਚාර සංසිඳිලා ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව තියෙන ද්විතීක ධ්‍යාන. දැන් මෙතන මේ ධ්‍යාන මට්ටමේ කෙනෙක්ගේ හුස්ම නැති වෙනකොට මෙයා මේ ධ්‍යානෙ හිටියොත් මොකද වෙන්නේ? ওই ධ්‍යානෙ සකස් වෙනවනේ. ওই සිතනේ ওই සකස් වෙන්නේ මේ විශ්ව ශක්තියත් එක්ක ලින්ක් වෙන්නේ. ද ශරීරය පොළොවට පස් වෙනවා. දැන් මොකද සිතට වෙලා තියෙන්නේ? විශ්ව ශක්තියට ලින්ක් වෙලා. දැන් කොතනද ලින්ක් වෙලා තියෙන්නේ? ලින්ක් වෙලා තියෙන්නේ මෙයාට දැන් නැහැ මෙයා ඉන්නේ සුඛ ප්‍රීති සුඛ ඒකරතත ශක්ති ස්වභාවයේ සුඛම වෙලා. ශක්ති සුඛම වීමයි විඥානයේ සුඛම වීම. දැන් මෙතන තමයි මේ පෙන්නන්නේ පරිත්තාභය අපමානාභය ආභස්සරේ කියලා. නමුත් මේක බාහිරින් හොයන්න එපා. ඇයි කවදාවත් කරන්න එපා ඒක. අර රෝහිතක්කට කිව්වාගේ බාහිරින් හොයන්න එපා. බාහිර මේ ලෝක හොයන්න බෑ කාටවත්. මේ ශක්තිය මේ මොහොතේ මේ දැන් මෙතන තියෙනවා. විශ්වයේ අනන්තය අප්‍රමාණ අනන්තයේ කෙරවලට ගියත් මේ ශක්තිය ඊතර තියෙනවා. මේ අංශුවක් තුල මේ සියල්ල තියෙනවා. මේ අංශුව පුපුරවොත් පරමාණු බෝම්බයක් වෙලා මුළු පෘථිවියම අළු වෙලා යනවා. මොකද්ද මේ කියන්නේ? මේ ශක්තිය ඒ තරම් ප්‍රබලයි. පෘථිවිය ආරම්භය වෙන්නත් මේ විශ්වයේ මේ ගැලැක්සි එකේ ආරම්භය වෙන්නේ. මේ ශක්තිය ඒ තරම් ප්‍රබලයි. කිසි කෙනෙක්ට හිතා ගන්න බෑ. මිනිස්සු හිතන්නේ ආත්මීය සිතුවිලි වල මේ ආත්මීය දෙයක් නෑ. විශ්ව සම්ප්‍රදාය පෘථිවි සම්ප්‍රදායට වඩා ආත්පසින් වෙනස්. ශක්ති ස්වභාවයක් විතරයි. මේ සිත ඇතුලේ මේක තියෙනවා. ඔබේ සිත කොයිතරම් ප්‍රබලද කියලා ඔබ දන්නේ. ඔබට පුළුවන් හිට්ලර් වගේ වෙලා මුළු ලෝකෙම අලු කරන්න. සිතුවිල්ල ඒ තරම් ප්‍රබලයි. ඔබ දන්නේ ඔබගේ ওই ශක්ති ස්වභාවය ඇතුලේ තියෙන මේක කොයිතරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඕක මහා මේක ඇවිල්ලා මේ ශක්තිය කිසිම ඒ කියන්නේ මේ අපි කතා කරන බොළඳ මනසෙන් ලෞකික මනසෙන් ඔබේ මනසෙන් භෞතිකව කතා කරනවා නම් ඔබ ආත්මීය සිතකින් හිතන්නේ. ඔබට ওই ආත්මීය සිත මේක දකින්න බෑ. ඔබ හිතන්නේ භෞතික වස්තු වලින් නෑ. භෞතික වස්තු වලින් මේක දකින්න බෑ. මේක අතට අල්ලන්න බැරි කිසිම දෙයක් නැති හිස් ශක්තියක්. ඔබට කරන්ට් එක අල්ලන්න පුළුවන්ද? ඔබ කරන්ට් එක බලන්න පුළුවන්ද? ඔබ කරන්ට් එකේ ශක්තියක් නැහැ කියනවද? ඔය පාරේ අර යන 33000 කරන්ට් එක වැදුනොත් ඔබට මොකද වෙන්නේ? අලු වෙලා නෙමෙයි නැති වෙලා යනවා. ශක්තිය ඒ තරම් ප්‍රබලයි. ශක්තිය කොහෙද තියෙන්නේ? ශක්තිය කොහෙවත් නැහැ.
ශක්තිය කොහෙවත් නැහැ කිව්වත් ශක්තියවත් තියෙනවා කිව්වත් වැරදි. ඇයි ඒ? මුළු ලෝකෙම ශක්තියක් තියෙනවා. කොහෙද? මුළු විශ්වයේම ශක්තිය තියෙන්නේ. ඒකයි විශ්ව ශක්තිය කියන්නේ. මේ දැනුත් ඒක තියෙනවා. මේ දැනුත් තියෙනවා මෙතනක් තියෙනවා. මේ සිත කියන්නේ විශ්ව ශක්තියේ මේ විඥානය කියන්නේ විශ්ව ශක්තිය ලින්ක් එකක්. කාටවත් තේරෙන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ මේ විශ්වයේම තියෙන හැදුණු ශක්ති ස්වභාවය. මේ පුජ්‍යලයක් නැහැ. කෙනෙක් නැහැ. පුජ්‍යල භාවය ගත්ත ගාම මෙතනින් වැටෙනවා. ඒතර නැවතත් මේ කොහෙද මොකද්ද සිත සකස් වෙන්නේ මේ කළු ගලක හරි සකස් වෙනවා. බුම්මාට දෙයියෙක් කියලා කියයි. ඊතර ශක්තිය තියෙනවා. මේක මහා පුදුම කතාවක් වෙනවා. ගස් ගල් වල පවා විඥානය සකස් වෙනවා. ඔබ මැරිලා ගලක් වුණොත් ඔබට පුදුම හිතේ. ඔබ මැරිලා පොළොව යට ලාව වල හිටියොත් ඔබට පුදුම හිතේ. අන්න නිරේ. බුදුන් වහන්සේ ඒක තමයි නිරේ කියලා පෙන්නන්නේ. පිච්චි පිච්චි මෙරි ඉන්නවා කියන්නේ ඒකයි. ඊතර තියෙන තේජෝ ධාතුව විතරයි. තේජෝ ධාතුව කියන්නේ ගින්න. දාහේ. මේවා තේරෙන්නේ නැහැ. ඔබගේ කේන්තිය, ඔබගේ සතුට, ඔබගේ දුක, ඔබගේ සැප සේරම තේජෝ ධාතුවේ එක එක වර්ග විතරයි. ඔබට මේක ධාතු මනසිකාරය තුලයි අහුවෙන්නේ. හරියට ඔබ ධාතු මනසිකාරය වැඩුවොත් ඔබට මේ තැන් හම්බ වෙනවා. මේ ශක්ති ස්වභාවයකින්ම මේක පේන මුළු ලෝකෙම. ධාතු කියන්නේ ශක්තිය. පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ ශක්තිය. ඒවා බාහිර ඝන වස්තු නෙමෙයි. ඔබට හිතන්න බැරි නිසා ඝන කළා පෙන්නන රූපවලි. නමුත් එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒකයි ධාතු මනසිකාරය තව ගැඹුරට යනකොට මහා ප්‍රඥීන්ට මේක අහු වෙනවා. හැමෝටම අහු වෙන්නේ නැහැ. බොළඳ මනසකට මේක අල්ලන්න ලේසි නෑ. මේවා විදගෙන යන මහා නුවණක් ඕනේ. ඒ විදසුන් නුවණ තියෙන්න ඕනේ. මුළු විශ්වයම විදගෙන යන පුළුවන් නුවණකට මේක අහු වෙනවා. දැන් මේ ශක්ති ස්වභාවයේ ශුන්‍ය විඥාන ස්වභාවය තමයි පෙන්වන්නේ. විතක්ක විචාර ප්‍රීති සුඛ මෙතන එනවා ඒකාග්‍රතාවයට. ද සුඛය කියන තැන මේ කාය ස්පස්සාදී සුඛේ සංඥා සුකුම වෙලා යන්නේ මේ සුඛේට. එතකොට එතන තමයි පෙන්වන්නේ අර ත්‍ෘතික ධ්‍යාන. පරිත්ත සුභේ අපමාන සුභේ සුභ කින්නකේ. මෙන්න මේ ධ්‍යානෙ තුල සිත ශරීරය පොළොවට පස් වෙන්න ඕනේ. මේ සිත චුත වෙන්න ඕනේ. ඒක සකස් වෙන ටක් ගාලා ඒ ශක්ති ස්වභාවයෙන් ආයතනින් වැටෙන්නේ නැහැ. නැතුව ඒක මේ නිකම් මේ ඔය හැම තැනදීම නැහැ. මේ ධ්‍යාන කියන්නේ ලෞකික ධ්‍යාන කියන්නේ පිරිහෙනවා. ඒක පවතින එකක් නෙමෙයි. ඒවා දැන් තියෙනව නැති වෙනවා. තියෙන වෙලාවක මැරුණොත් තමයි මේක වෙන්නේ. සමාධිය තුල ඉන්නකොට මැරෙන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ ලේසියෙන්. නමුත් ඒක නොවෙනවා කියලා කියන්නත් බෑ. පුරුදු කරපු කෙනෙක්ගේ මහා මේ අපිට මේ බුදු සමය තුල නම් දකින්න ලැබෙනවා මහා ඒ විදිහටම ඊටපොය දැනුත් ඍෂිවරු ඉන්නවා. අපිට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා, YouTube එකේ දාලා තියෙන එක දේවල් අපිට දකින්න නෑ කියන්න බෑ. ඒක නිසා කාටවත්. අනිත් එක තමයි මේ හතරවෙනි ධ්‍යානෙ. හතරවෙනි ධ්‍යානෙ තමයි වේදනා සංඥා සුකුම වෙන තැන. සංඥාව නොදැනෙන තැනක් එනවා. අන්න අසන්න සංඥේ. මේක තමයි භයානකම තැන. මේක හරිම භයානකයි. මේ කල්ප කෝටි ප්‍රකෝටි ගණන් ශක්තිය විශ්වයේ පවතින තැන මෙතන. කය මිස සිත මිස කය නැති බඹලෝ කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ මෙතන. ඇයි කිසිම රූපයක් කයක් නැහැ. මොකක්ද තියෙන්නේ? ශක්තිය විතරයි. මේකේ ආයිපත්තියක් ගැන කතා කරන්න බැරි තරම් විශාල දීර්ඝ කාලයක්. පෘථුවිය හටගෙන නැති වෙලා, විශ්වයේ හටගෙන නැති වෙලා, චීරපත හටගෙන නැති වෙලා, ඒ තොහේ ශක්තිය එහෙමමයි. මේක අතිශයින් ගැඹුරුයි. අතිශයින් ගැඹුරුයි. මේ ආයු කාලේ, දීර්ඝ කාලේ ඒවා ගැන අපි වෙනම දවසක් කතා කරමු. අපි දැන් මේ සූත්‍රයට අනුගතවයි කතා කරන්නේ. නමුත් ඔබ දැන් ලෝකෝත්තර භූමියෙන් එන්නකෝ. දැන් ලෝකෝත්තර දැන් ලෞකික භූමියෙන් ගියේ. හුස්ම දිහා බැලුවා. හුස්ම දිහා බලාගෙන කිසිම ආගමක් දැනුමක් මුකුත් මේ ලෝකේ පරම සත්‍යයක් අවශ්‍ය නැහැ. ඔහේ පාවි යනවා. වේදේ තුල. සමතේ වඩාගෙන හුස්ම දිහා බලාගෙන ඔහේ යනවා. ඒගොල්ලන්ට තමයි ඔක වෙන්නේ. නමුත් මේ කතාව නෙමෙයි.
වොස්සග්ග පරිණාම නිවනට නැමුණක් කොට මේ ධර්මයේ තුල යන කෙනෙක්ගේ මේ සත්‍ය ඥානය අවබෝධ වෙලා යන කෙනෙක්ගේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. ඔය කතාව නෙමෙයි තියෙන්නේ. දැන් යාට මොකද වෙන්නේ? දැන් යා නාමයෙන් මිදෙනවා. දැන් යා රූපයෙන් මිදෙනවා. දැන් යාට හම්බ වෙන ශුන්‍යතාවය. දැන් ඒක මොකද්ද? එතනත් වෙන්නේ සංඥා සුකුම වෙන එක. එතනත් සංඥා සුකුම වීගෙන යනවා. හැබැයි මෙතන කතාවක් තියෙනවා. මෙතන එන පාත් එකත් එකමයි. මෙතනත් පෙන්නනවා සමාධියවත් සිතක්. ඒ සිතේ කාමච්ඡන්දේ නැහැ. ව්‍යාපාදේ නැහැ. නීවරණ නැහැ. යටපත් වෙලා. යටපත් වෙලා විතරක් නෙමෙයි මේ සමුච්ඡේද ප්‍රහාණයක් මෙයාගේ එන්නේ. ඒ කියන්නේ මෙයා සිත බොරුවක් කියන එක දැක දැක එන්නේ. සත්‍ය ඥානය ඇතිහුටයි මේ කතා කරන්නේ වොස්සග්ග පරිණාමුණු කෙනාට. ඒතකොට මෙයාට මොකද වෙන්නේ? මෙයා අර වගේ නිකන් ඔය හුස්ම දිහා බලන් ඉන්න එක්කෙනෙක් නෙමෙයි. සමතේ යන එක්කෙනෙක් නෙමෙයි. මෙයාගේ සංඥා සුකුම වීගෙන යනවා. මෙයාගෙත් මේ පෙර මතකේ නැති වෙලා යනවා. මෙයා පෙර මතකේ හරේ නැති වෙලා සම්පූර්ණයෙන්ම නැති වෙලා මෙයාගේ සමාධි අර ලෞකික සමාධි වගේ ගිලිහෙන්නේ නැහැ. ඔන්න ඕකයි විශේෂය. ඒකයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. මේ ලෝකෝත්තර භූමියේ දර්ශන සමාපත්තියටපත් වුණු කෙනා සෝවාන් වෙනවා. අරයා සෝවාන් වෙන්නේ නැහැ. අරයා අතන ආයි එයා විපතියට වැටෙනවා. දැන් ඔය කියපු අර කලින් අවස්ථාවේ අපි කියපු අර බ්‍රහ්ම පුරෝහිතය බ්‍රහ්ම පාරිසජ්ජේ මහා බ්‍රහ්මයේ උපදින අය නැවත පිරිහෙනවා. නැවත ආයි පෘථිවි සම්ප්‍රදායටයි වැටෙන්නේ. කඩාගෙන වැටෙන ශක්තිය ආයි වැටෙනවා පොළවට. නැවත සකස් වෙනවා. නැවත උප්පත්තියකට හේතු වෙනවා. නැවත මෙයා එන්නේ දුකේමයි. ඒක තමයි වේදේ තුල නිවනක් නැත්තේ. වේදේ තුල Hindu ආගමේ නිවනක් නැහැ. ඒ අය නැවත දුගතියට වැටෙනවා කියලා බුදුන් වහන්සේ ඒකයි ආලාර කාලම උද්දකරාම පුත්‍ර අත්හැරලා යන්නේ. ඔතන දුකින් මිදෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒකයි ගැඹුරුම තැන. නමුත් දැන් මෙතන බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා විපස්සනාව. විපස්සනාව තුල වෙන්නේ වෙනින් කතාව. අනිමිත්ත සමාධියක් එනවා. මෙතනදි වෙන්නේ සත්‍ය ඥානය පෙන්නනවා. සත්‍ය ඥානය මේ දකින්නකොට සිත සංඥාව සුකුම වීගෙන යනවා. සංඥාව සුකුම වීගෙන යනකොට මෙතනත් කාමච්ඡන්ද ව්‍යාපාද යටපත් වෙලා මෙයා ඒ සේලම් දේවල් අත්හැරලා නෙක්ඛම්මෙට එනවා. මෙයාගේ මෙතන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්ච මේ නීවරණ යටපත් වුණු තැන මෙයාටත් එනවා ප්‍රථම ධ්‍යානයක්. මෙයාටත් එනවා ද්විතීක ධ්‍යානයක්. මෙයාටත් එනවා තෘතීක ධ්‍යානයක්. මෙයාටත් එනවා චාතුර් ධ්‍යානයක්. මෙයා සෝවාන් වෙනවා. ඇයි කොහොමද සෝවාන් වෙනවා කියන්නේ? මෙයා සත්‍ය දර්ශනය තුල දකින්නකොට නාමයේ බොරුවක් වෙලා රූපේ බොරුවක් වෙලා ලෝකේ බොරුවක් වෙලා. අරයට ලෝකේ බොරුවක් වෙලා නෑ ලෝකේ තියෙනවා. මෙයාට ලෝකේ බොරුවක් වෙලා. මෙයා ලෝකේ නැවත උප්පත්තියක් ලබන්නේ. ඒකයි සෝවාන් කෙනා නියත සම්බෝධි පරායනයි. නැවත දුගතියකට වැටෙන්නේ නැහැ. එයා විචිකිච්ඡාව සැකේ නැති වෙනවා. එයා ඒක මේ එක්ෂණික සිත හටගෙන නිරුද්ධ වෙනවා. සිත දකින්න මිදෙන්න යන්නේ. එයා නැවත ආයි එන කතාවක් නැහැ. මිදිමයි යන්නේ. බල සිත ගලව පුරුදු කර පුහුණු කර මෙයා සිතට ඇත්ත ලෝකෙ පෙන්වන්න යනවා. බොරු ලෝකෙ මිදිලා ඇත්ත කතාව පෙන්වනවා සිතට. දැන් මෙයාට සමාධියක් ඇත්තටම උපදිනවා. ඒක අනිමිත්ත සමාධිය හැබැයි. ඒක වෙනස්. මේ වෙලාව සුගති පරායනයි. සෝවාන් වෙනවා. අයි කයෙන් මිදෙනවා. කයෙන් මිදෙනවා කියන්නේ සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා. රූපයෙන් මිදෙනවා. රූපයෙන් මිදෙනවා කියන්නේ මේ ලෝකෙ සියලුම රූප බොරු වෙනවා. සද්ද රූප ගන්ධ රූප මේ තියෙන ඔක්කොම ඉර හඳ ඔක්කොම බොරු වෙනවා. එයා සෝවාන් වෙනවා. සෝතේට පැමිණියා සත්‍ය ලෝකෙට පැමිණිය කෙනා වෙනවා. මෙයා තමයි සුද්ධාත්මයට එන කෙනා. මෙන්න මේ කෙනා උපදින්නේ කොහෙද මරුණොත්? අන්නේ කෙනාට උපදින තැන් බුදුන් වහන්සේ පෙන්නනවා අවීභය. මේකෙත් එහෙමයි. මේකෙත් පෙන්නන අර විදිහට මේ සංඥාව සුකුම වෙන මට්ටම් අනුව. මෙතන හැබැයි පොඩි වෙනසක් තියෙනවා. අපි අර අතර කතා කරපු තැනට වැඩිය මෙතන ටිකක් වෙනස්. මෙතන අභිප්‍රමෝදං චිත්තං, සමෝදයං චිත්තං. මෙතන විමෝචං චිත්තං මේ යන්නේ අවීභය අතප්පය සුදස්සිය අකනිතාව.
මේවා උපදින්නේ මේ සංඥා සුකුම වෙන මට්ටම් අනුව. පංච සුද්ධාවාසවල සුද්ධාත්මය උපදිනවා. මේ සදා අමරණීයත් අතන නෙමෙයි. මේක ඊටාම ගැඹුරුයි. මේක ඊටාම ගැඹුරුයි. මේක ඊටාම නිර්වුල්. බුදුන් වහන්සේ දේශනා කරනවා ඊටාම නිර්වුල්, ඊටාම ගැඹුරුයි. මේ නියත සම්බෝධි පරායනයි. ඒ කියන්නේ මේ අය නැවත දුගතියක වැටෙන්නේ නැහැ. අර අය දුගතියක වැටෙනවා. ඔබ දන්නවා සම්මා දිට්ඨික දෙවරුත් මිත්‍යා දිට්ඨික දෙවරුත් කියලා කතාවක් තියෙනවා. මෙන්න මේ කතාව තියෙන්නේ මේ දර්ශන සමාපත්තිය ඇති කෙනා සම්මා දිට්ඨික දෙවරු වෙනවා. හැබැයි දර්ශන සමාපත්තිය නැතිව නිකන් අත් දෙක තියාගෙන හුස්ම දිහා බලගෙන සමතේ තුල හිටියට වේදෙත් එක්ක හිටියට මිත්‍යා දිට්ඨිකයි. මිත්‍යා දිට්ඨික දෙවරුයි සම්මා දිට්ඨික දෙවරුයි පෙන්වන්නේ ඒකයි. හැබැයි මේ සංකල්ප මේවා සේරම සිතුවිලි. මේවා සම්මුති. මේවා ලෞකික. ලෝකෝත්තර භූමියේ මේක ඔබට ප්‍රත්‍යක්ෂ වුණු දාටයි වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වුණු දා එනකන් ඔබ ඉන්නේ ලෞකික භූමියේ. පොත්වල නෑ ධර්මයේ. ධර්මයේ තියෙන්නේ ඔබේ සිත මිදෙන තැන. ඒකයි සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන්නේ. ඔබේ හිත මිදෙන තැන ප්‍රත්‍යක්ෂතාවයේ තුලයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ පිටකේ නෑ. පොතේ නෑ. කාටවත් දෙන්න බෑ. ඔබ සිතින් දකිමින් මිදෙන්න ඕන. අන්න එතන ඔබ නියත සම්බෝධි පරායන වෙනවා. ඔබ නියත වශයෙන්ම සුගතියේ උපදිනවා. ඔබ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්ත්වයට එනවා. ඔය සෝවාන්, සකදාගාමි, අනාගාමි තමයි මේ පෙන්නන්නේ අවීබේ අතප්පේ සුදස්සිය අකනිටාවල උපදින මට්ටම් ටික. හැබැයි මේවා අති දීර්ඝ කාල ශක්ති ස්වභාව පමණයි. සිත මිසකය නැති බඹලෝ සුද්ධාවාස මේ විශ්වයේ අනන්ත සක්වල බුදුන් වහන්සේ කතා කරන ශක්ති ස්වභාවය. විශ්ව ශක්තිය ලින්කුණා කියන්නේ පෘථිවි ශක්තිය බිඳ වැටෙනවා. නැවත පෘථිවිය වල උපදින්නේ නැහැ. මේ ශක්තිය පෘථිවිය සකස් වෙන්නේ නැහැ. මේ ශක්තිය විශ්වයේ තියෙන්නේ. මේ විශ්ව ශක්තිය තමයි අනන්ත විශ්ව ශක්තියම තමයි මේ මොහොතේ මෙතන තියෙන්නේ. නමුත් මේක ඔබ පුජ්‍යල භාවයේ තුල තියෙන මේ පෘථිවි සම්ප්‍රදායට ගැති වුණු ශක්තියක්. ඒක නිසා නැවත සසරක් තියෙනවා. මෙරි මෙරි උපදිනවා. දුකක් තියෙනවා. මොකද තේජෝ ධාතුව තියෙනවා මෙතන. තේජෝ ධාතුව තියෙන තාක් මෙතන දුක තියෙනවා. නමුත් මෙතන තේජෝ ධාතුව මිදෙන තැන. සුකුම සත්‍ය සංඥාව තියෙන තැන. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය අසඤ්ඤ සංඥයෙන් යන හතරවෙනි ධානයෙන් මිදිලා. අන්න ඒකයි මෙතන විඥානාංගායතන ආකින්ඥායතන පෙන්නන්නේ. හැබැයි අතර සමතේන කෙනා දිගටම ආකාසඤ්ඤායතන ආකින්ඥායතන විඥානාංගායතන නසඤ්ඤා කියන තැන්වල ඒ යන්නේ වේදේ තුල එහෙම නැත්නම් සමතේ තුල ඒක මේ නිවන් මඟ නෙමෙයි. හැබැයි නිවන් මඟ තුලත් මේ කියන අරූප ධානය ඒ විදිහටම Tamanට දකින්න ලැබෙනවා. හැබැයි ඒව සුගති පරායන ස්වභාවයකයි පවතින. ඒකයි ඒවට සුද්ධාවාස කියලා පෙන්නන්නේ. අනන්ත සක්වල තුල විශේෂ වූ මේ ශක්ති ස්වභාවය පිහිටන ස්වභාව දකින්න නුවණක් ඕනේ. ඒ නුවණ සකස් වුණොත් අපට දැනේ න ආගාමි නැවත පෘථුවියක උපදින්නේ සකස් වෙන්නේ සත්තුන්ගේ මනසවල් වල මෙස්ස ශක්ති ස්වභාවය ජෙනරේට් වෙන්නේ විශ්ව ස්වභාවයට. අර තෙලුත් ඉවරන තිරත් ඉවරන පහන නිවි ගිය තැනක් කොයින්ද කිව්වාගේ ආලෝකයේ ගිය තැනක් නැහැ. මේකයි නිවන. හැබැයි මේ සුද්ධාවාසයේ තුලත් මේ ශක්ති ශුන්‍යත්වයේ කරා යනකම්ම තමයි පවතින්නේ. ශුන්‍ය වෙලාම යනවා. නැවත සකස් වීමක් නැහැ. ඒකයි පටිනිස්සක් ගානුපස්සී කියන වචනේ දාලා තියෙන්නේ. සකස් වීමක් නැහැ. ඒකයි අතන පෙන්වන්නේ මේ අතිශයින් ගැඹුරු කාරණාවක් මේ කතා කරන්නේ. මේවා කතා කරලා නැහැ මට දන්නේ කිසිම තැනක කතා කරලා නැහැ. කිසිම පොතක කතා කරලා නැහැ. ප්‍රත්‍යක්ෂතාවයෙන් එන්න කතා කරන්නේ. Taman නිවන් දැකලා නම් එන්න කතා කරන්නේ. ඔබගේ මේ පෘථිවි සම්ප්‍රදාය මිදිච්ච කෙනෙක් කතා කරන්නේ. විශ්ව සම්ප්‍රදායේ ලින්ක් වුණු කෙනෙක් මේ ශක්තියත් එක්ක සම්බන්ධ වුණු කෙනෙක් කතා කරන්නේ. මේ බොරුවට නිකන් අර නිකන් එනම් මේනම් අර ඒව කියන්නේ නැතු.
ඔබ එන්න දිව්‍ය ස්වභාවයේ බ්‍රහ්ම ස්වභාවයේ අවිභව සුද්ධාත්මයට. එතන ඉඳන් එන්න කතා කරන්න. ඔබට මේක කියන්න ඔබ කතා කරන්නේ නැහැ අපි දන්නවා. ඇයි ඒ? ඔබට අවබෝධ නම් ඔබ දන්නවා මේක ඇත්ත කියලා. ඔබ ඒක අවබෝධ නම් ඔබ දන්නවා මේ ඇත්ත කියලා. නැත්නම් අපි ඔබට කියන්නේ එකයි. අවබෝධය තුලින් කතා කරන්න. ඔබ අවබෝධ කරගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලාම සිතින් මිදෙන්න. මිදි යන්න. දවස කොතනට එනවා. ඒ ස්වභාවය ගැන කතා කරමු එදාට. ඒ තුල නෑ මේ අපිට මේ ලොකු කතාවක් මේක තුල තියෙනවා. සුද්ධාත්මය ගැන කතා කරන්නේ. කියපු වචනවල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉස්පිලියල පිළිවෙල අඩුපාඩු තියෙන්න පුළුවන්. ස්වභාවයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඔබට දීපු දහම් පණිවිඩේ නිවැරදි. ඊටාම සියුම් පණිවිඩයක් අපි උත්සාහ කරා පොඩ්ඩක්වත් වරද්දක් නැතුව ඉදිරිපත් කරන්න. අපිට ඕන වුණා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් භූමිය තුලත් අරහත් භූමියෙන් මිදෙන නිවන් මගත් ඔබට නිවැරදිව දෙන්න. හැබැයි අපිට ඕන වුණා ඒක සූත්‍රය හරහා බුදුන් වහන්සේ දෙන පණිවිඩයම දෙන්න. මීටත් වැඩිය හොඳ උපමාව තනක් තියෙනවා මේ සූත්‍ර දේශනා මාලාවේ. පිටකේ තව තනක් තියෙනවා පොට්ටපාද සූත්‍රය තුල මේක ඉතා සියුම් ලෙස ප්‍රකාශ කරනවා. පොට්ටපාදට අල්ලන්න බෑ. නමුත් බුදුන් වහන්සේ කියන දේ පොත කියවලා කිසි කෙනෙකුට ගන්නත් බෑ. තේරෙන්නේ නැහැ. හැබැයි මේක අපිට තේරෙනවා. අපිට කියන්න පුළුවන් මොකද්ද මේ බුදුන් වහන්සේ කියන්නේ කියලා. අපි මේක දකිනවා. ධර්මයේ දකිනවා. මේ දහම් දක්න උටයි දැකින උටයි ඥානෙ සකස් වෙන්නේ අභිඥාලාභීන් වෙන්නේ. ඔවුන්ගේ ඥානෙට සකස් වෙන දේ කිසිවෙකුට කියන හැකි. මේ ලෞකික භූමියේ ඉන්න කිසිවෙකුට නොතේරේ. මේ අතිශයින් සියුම් විශ්ව ඥානයකට සකස් වෙන්නේ. සම්බන්ධ වෙනවා. ඒ තුළ ඥානෙ සකස් වෙනවා. ඒ පරම සත්‍යයි පරමාර්ථ සත්‍යයි. මේ ලෝකෙට අයිති නෑ. තුන් භූමියේ මිදුලා කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය මේ සිත ඇතුලේ තියෙන්නේ. සිතුවිලි වලයි තියෙන්නේ. කාම භූමිය කොහෙද තියෙන්නේ? සිතුවිලි වල. රූප භූමිය කොහෙද තියෙන්නේ? සිතුවිලි වල. අරූප භූමිය කොහෙද තියෙන්නේ? ඒකත් සිතුවිලි වල. නාමයයි රූපයයි. රූප භූමිය අරූප භූමියයි. රූපේ තියෙන තැන කාම භූමියයි. මේ සිතුවිලි වලින් මිදුණු තැන තියෙන්නේ තුන් භූමියෙන් මිදුණු තැන තියෙන්නේ එකම ස්වභාවයයි. ඒ ස්වභාවය නම් ඕන නමක් ඔබ පවසන්න සුද්ධ ස්වභාවයක් ප්‍රභාස්වර සිතයි. එතන තියෙන්නේ බුද්ධ ස්වභාවයයි. එතන දේව කියන්න බෑ. හැබැයි එතන දේව තුලින් යන්නේ. එතන බ්‍රහ්ම තුලින් යන්නේ. හැබැයි දෙකම නෙමෙයි බුද්ධ ස්වභාවය. බුද්ධ ස්වභාවය තුල කිසිවක්ම නැහැ. ශක්ති ශුන්‍යත්වයක් තියෙනවා. සිත ශුන්‍ය වෙලා යනවා. සිතින් සිත මිදුණු තැන එතනයි නිවන. මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, කිසිවක් නැහැ. අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය උතනයි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර සිතුවිලි සමතේ වුණු තැන සබ්බූපදී පටිනිස්සග්ගෝ සියලු උපදීන් අල්ලගත්ත ලෝකයේ සියලු සිතුවිලි අත්හැරපු තැනයි සබ්බූපදී පටිනිස්සග්ගෝ ලිහිච්ච තැනයි විරාගෝ නිරෝධෝ ඒ විරාගයට යන තැන නිරෝධයට යන තැනයි පටිනිස්සග්ගානුපස්ස නැවත සකස් නොවන නැති වෙලාම යන තැනයි නිවන කියන්නේ. එහි කිසිවක්ම නැහැ. ඒකයි අපි කිව්වේ ඔබ කැමතිද මැරෙන්න? එහෙනම් ඔබ නිවන් දකින්න. සිත මැරුණු තැන නිවනයි. දැන් මොකද හිතේ? කවුරුද කැමති වෙන්නේ ඒකට? මේ සිතට බෑ ඒක කරන්න. අයියේ මේ සිත පෙරේත සිතක්. මේක කාම භූමියේ සිත.
මේ සිතට බෑ මැරෙන්න. සිත කියන්නේ ස්ථිරයි කියන ඇඟීම. ඒක දෘෂ්ටිය මායාව. මේ සිතින් මුදවන එක. බොරුවෙන් කොහොමද මුදවන්නේ? මේක නම් කරන්න පුළුවන් දෙයක් කියලා බුදුන් වහන්සේ මේ ධර්ම අවබෝධ වෙලා මේක මේ මිනිස්සුන්ට කොහොමද කියන්නේ කියලා බුදුන් වහන්සේට හිතා ගන්න බෑ. මේක මේ මිනිස්සුන්ට තේරෙයිද? මේ බොරුවට අවබෝධ කරන්නේ කොහොමද? මේ සිත බොරුවක්. දැන් මේ සිත බොරුව ස්ථිරයි කියලා ලෝකේ අල්ලන් ඉන්න එකයි සිත කියන්නේ. සිතේ ස්වභාවය උපදින්නේ ඔතනින්. ඒකයි දේ දුන්න පායන්නේ. සිත දේ දුන්න පායන. දැන් මේක මායාවක්. දැන් මෙයා කැමති. දැන් මෙයා කොහොමද මෙයාව නැති කරන්නේ? මෙයා බොරුවක් කියලා කොහොමද දකින්නේ? මෙයාට බෑ මෙයාව නැති කරගන්න. ඒකයි කිව්වේ ඔබ කැමතිද මැරෙන්න? මරණය කියන සිතුවිල්ලට මෙයා බයයි. සිතුවිලි බයයි මරණයට. ඇයි ඒ? මරණය කියන සිතුවිල්ල අනිත්‍යයි. මෙයා ඉන්නව නිට්ටයයි කියන සිතක ආත්මය හදාගෙන. ආත්මය නිට්ටයයි, මරණය අනිත්‍යයි. දැන් ආත්මය නිට්ටයයි කියන එක මායාවක්. හැබැයි එයා ඒක නිසාම මරණයට බයයි. මේක පුදුම මායා ලෝකයක්. ඔබ කොහොමද එතකොට අපිටත් හිතා ගන්න බෑ. මේක ප්‍රකාශ කරන්නත් බෑ භාෂාවේ. දැන් ඔබට තේරෙනවද මේකේ තියෙන භයානකකමයි, අමාරුකමයි, ගැඹුරයි. අතිශය සියුම්. අපිට මේ කිසිම නෑ මේ එක වෙනින් පටු අදහස්. මේක කෙනෙකුට කියා ගන්න බැරුව අපි ඉන්නේ. අපිට මේ කියා ගන්න බෑ. බුදුන් වහන්සේ සෑහෙන උත්සාහ කළා තියෙනවා. නැත්තම් මේ 84000 ත්‍රිපිටකයක් ඕනේ නෑ. මේක කියා ගන්න බෑ. එච්චර කියලා තේරෙන්නේ නෑ. එච්චර කියලා තේරෙන්නේ නෑ. ඔය ත්‍රිපිටකේ සම්පූර්ණයෙන්ම කාටපඩම් කරලා නිවන් දකින්නේ නෑ කවුරුත්. එහෙම නිවන් දකින්නේ නෑ. ඇයි ඒ? මේකේ තියෙන ඒකේ නෙමෙයි තියෙන්නේ මේ ඇතුලේ සිතුවිල්ලක තියෙන කතා. පොතක නෙමෙයි කතාව තියෙන්නේ. ඔය තියෙන සමීකරණ එකක් ඇති නිවන් දකින්නවා. ඔය සමීකරණ එකක් ඇඩ් කරලා බලන්න. ඇති හොඳටම. නමුත් ඕක ඇඩ් කරගන්න බෑ. ඇයි ඒ? ඉතින් වැද ඉන්නවා. මැටි ගුලියක් හදාගෙන තියාගෙන ඉන්නව දුංගල්ලල්. හරියන්නේ නැහැ. ඔය බොරුවක්. මේක බැරි කමට බොරු කර ඉන්නවා. මේකයි පටිනිස්සග්ගානුපස්සී දේශනා, ප්‍රතිසංයුත්ත දේශනා අනාගතේ කවුරු දේශනා කරන්නේ නැහැ කියලා බුදුන් වහන්සේම කියනවා. මහණෙනි මේ ප්‍රතිසංයුත්ත දේශනා දේශනා කරන්නේ නැහැ මහණෙනි. සංඝයා ඒක නිසා ශාසනය පිරිහෙන්නේ කියනවා. මේ ඇත්ත කියන්නේ නැහැ කියනවා. කියා ගන්න බෑ. මේක කියා ගන්න බෑ. අර මැද තියෙන අවස්ථාවල නවතිනවා. පස්සේ කාලකදී ලෝකෙට ආගම් බිහි කරපු මුනිවරු මැද්දේ නැවතිලා ඉන්නේ. අර කෙරවලට ගිහිල්ලා නැහැ නිවන් දකින්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන් සදා අමරණීයත්වයේ තුල කතා කරමින් නවතිනවා. ඒ විශ්ව සම්ප්‍රදායයි. ඒ විශ්ව සම්ප්‍රදාය සමුගන්න ඒක එතන ඉවර කරන්නේ ඉවර කරන්න බෑ. ඒක දරා ගන්න බෑ මනසට. මේක ඇත්ත. අපි දන්නේ නැහැ ඇත්තටම අපි සකස් වුණු මේ ශරීර කූඩුව කොහෙන් ආවද කොහෙන් පාත් වුණාද මේකට කොහොම වැටුණාද මේක කොහොම මේක ප්‍රකාශ කරන්න සකස් වුණාද කියලාවත් අපි දන්නේ නැහැ. නමුත් අපිට මේ විශ්ව සභාවේ මොකද්ද ලින්ක් එකක් කුඩු කළා මේ ඔලු ගෙඩිය ඔක්කොම මේ සර කුඩු කළා ලෝකෙම කුඩු කළා අපිට මේ විශ්වය දැනෙනවා. කොහොම මේක වුණාද කියන එක නම් අපිටත් තේරෙන්නේ. අපිටත් ඒක තේරෙන්නේ නැහැ. හැබැයි මේ පරම සත්‍ය අවබෝධ වෙලා තියෙන්නේ. ඒක අවබෝධ වෙලා තියෙන්නේ. කතා කරන දෙයක් ඉතුරු වෙලාම නැහැ. සමහර විට ඒක මේ ශරීර කූඩුවට එන්න කලින් හේතුවක් තියෙනවා. මේ ශරීර කූඩුවට සකස් වෙන්න මේ ශක්තිය දැන් මේ ෆ්‍රීකවන්සි එක අහුවෙලා ඉවරයි. දැන් මේක ලෝකෙට ප්‍රකාශ වෙලා ඉවරයි. දැන් ප්‍රකාශ වෙනවා. දැන් මේ ලෝකෙම හෙල්ලෙනවා. මේ ශක්ති ස්වභාවය දැන් ෆ්‍රීකවන්සි වෙලා ඉවරයි. දැන් මේ විශ්වයේ පරමාර්ථ සත්‍ය ලෝකෙට
හෙළි වෙන කාලේ වැඩි ඈතක නැහැ. අපි දකින්නේ මේ දශකයේ ඊටාම වැදගත්. මේකේ ගාම්භීර පෘථිවිය දෙවනත් දේශනයක් ළඟදිම ඉස්මතු වෙනවා. ඒක කොහෙන් වේද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි දැන් මේ මහ පොළොව තුල මේ සර්ර කූඩු වල ශක්ති සකස් වෙලා තියෙනවා මේ වගේම එක සමානව. එක්කෙනෙක් නෙමෙයි. ඒ සියලු දෙනාගේම ශක්ති ප්‍රභවයන් වල ඉස්මතු වීමක් මෑතකදී ළඟ එනවා. මහා අඳෝනාවක් දෝංකාරයක්, මහා ගාම්භීර දෝංකාරයක්, සියලු ආගම් කුඩු වෙලා යන දෝංකාරයක් එනවා. ඒක මේ දශකයේ තුල එනවා. දරා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ජේසුස් වහන්සේට වගේ කී දෙනෙකුට අණ ගන්න වෙයිද දන්නේ නැහැ. අපි කියන්න දන්නේ නැහැ. දැන් ලෝකේ පරම සත්‍ය එළි වෙනවා. පුළුවන් නම් අණ ගහලා අපිවත් නැති කළා දාන්න. මේ සර්ව කූඩු වලින් අපිට වැඩක් නැහැ. අපි මේක අවබෝධ කරලා ඉවරයි. ඉතින් ඔබ මේ පරම සත්‍ය හරිම ගැඹුරුයි, ඔබට දැන් වැටහෙනවා ඇති. පොඩි සූත්‍රයක් වගේ පෙවුනට මේ කතාව හරි ගැඹුරුයි. ඇත්තයි. අපිටත් වැටහෙනවා. තේරෙන්නේ නැති බවත් අපි දන්නවා. නමුත් මේකයි පරම සත්‍ය. ඉතින් අපි මෙහෙම ඉදිරිපත් කරගෙන යනකොට මේක ඇහෙන ඔබත් මහා මොකද්ද මේ විශ්ව න්‍යාය ඇතුලේ ඔබට තියෙනවා යම් කිසි සුදුසුකමක්. නැත්තම් මේක ඇහෙන්නේ නැහැ. මේක ලේසියෙන් කෙනෙකුට ඇහෙන්නේ නැහැ. අපිවත් මොනවා හරි කරලා දාලා අපි මෙහෙම දෙයක් කිව්වයි කියලා වෙනින් පොතක් ලියලා පෙන්නන සයිස් එකක් එනවා මිනිස්සුන්ගේ. ඒක ඊට පස්සේ කියනවා ඒකයි කිව්වේ කියලා නෑ. ඔය දැන් ඔය පොත් ලියලා තියෙන ආගම් වල එහෙමයි. ඌව මරලා දාලා පොතක් ලියනවා. ලියලා දාලා කියනවා ඌ කිව්වේ ඒකයි කියලා නෑ. පරම සත්‍ය මේ ලෝකෙට සදාකාලිකව පවතින දෙයක්. කිසි කෙනෙකුට ඒක වෙනස් කරන්න බෑ. පොත් ලිව්වා කියලා ඒව වෙනස් වෙන්නේ නෑ. ඒ පරම සත්‍ය ඔබ අවබෝධ කරගන්න මහා විශ්ව ඥානයක් ඔබට සකස් වෙනවා. ඒ මිනිස්සෙක් නෙමෙයි. ඔබ මිනිස්සෙක් නෙමෙයි එතකොට. ඔබ කවදාවත් කිසිදාක ඔබ මැරෙන්නේ නැහැ. කිසිදාක ඔබ මරන්නත් බෑ. ඔබ මරණයට අයිති නැහැ. ඔබ මරණයක් ඔබ දකින්නෙත් නැහැ. ඔබ ඔය තුල මරණයක් සමතික්‍රමණය කළා ඉවරයි මරණයක් නැහැ කියලා. ඔබ මරණය කියන එකක් දන්නේ නැහැ. මරණය කියන ඒවා ඔබ තුල නැහැ. ඒක බොරුවක්. මායාවක්. ඒක කිසි කෙනෙකුට සමට අවබෝධ නොවෙන්න පුළුවන්. අවබෝධ වුණු දවසට කෙනෙකුට වැටහෙවි මරණය බොරුවක් කියලා. ඒ දවසට ඒට තේරෙයි ඔව් සදා අමරණීයයි කියලා. ඇත්තටම ඔබ ඒ අවබෝධ වුණු දවසට සදා අමරණීයයි. එහෙනම් අපි මෙතනින් නවතිනවා. ඔබට තෙරුවන් සරණයි. අධ්‍යක්ීම් අවශ්‍යයි. අපි එහෙම කියන්න හේතු තියෙනවා. මේ නිවන් මාගේ යන කෙනෙක්ට අපිට තේරෙනවා මේකේ දර්ශන සමාපත්තිය ගැන අපි කතා කරනවා. අපි